රවින්ද්‍ර සේනාරත්න මේ දවස්වල විභාගෙට ලහි ලෑස්ති වෙන ඔයා කර්මාන්ත රසායනය කොටස කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය කියන කොටස අතාරින්න නම් හදන්න එපා. ඒක හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක්. ඔයා දන්නවා රචනා ප්‍රශ්නයක් අහනවා ඒ වගේම බහුවර්ණ වලට අහනවා. ලකුණු 10කට වැඩියෙන් තියෙනවා. ලොකු මහන්සියක් නොවි ලකුණු ගන්න පුළුවන් කොටසක් තමයි මේක. කර්මාන්ත රසායනයට අදාළව මුල් වීඩියෝ දෙක මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙන YouTube වලට. මේ තුන්වෙනි වීඩියෝ එක තුන්වෙනි එකේදී අපිට කතා කරන්න තියෙන පුතේ සවන් නිෂ්පාදනය ගැන. සවන් නිෂ්පාදනය. මේ සවන් නිෂ්පාදනය කරන්න මොනවද ගන්න අමුද්‍රව්‍ය? පුතේ අමුද්‍රව්‍ය වෙන්නේ ශාක තෙල් හෝ සත්ව මේදය. ශාක තෙල්. ඕ ඒ වගේම අපිට ඕන වෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. පුතේ ශාක තෙල් සඳහා උදාහරණයක් තමයි පොල් තෙල්. එතකොට පොල් තෙලුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි අරගෙන අපි සවන් නිෂ්පාදනය කරුවොත් ඒ සවන් අපිට පුළුවනි වැඩිහිටියන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ සවන්. පොල් තෙලුයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩුයි සවන් නිෂ්පාදනය කරන්න ගත්තොත් ඒව පාවිච්චි කරන්න පුළුවන් ලදරුවන්ට පොඩි ළමයින්ට. සාමාන්‍යයෙන් සත්වමේදය පාවිච්චි කරන්න රෙදි සෝදන වගේ සවන් හදන්න. මේවා තමයි අමුද්‍රව්‍ය. සවන් නිෂ්පාදනයේදී රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද? රසායනික ප්‍රතික්‍රියාව නැත්නම් මූලධර්මය කියලා අපි කියමු. මොකද්ද මූලධර්ම? මේවා මම ඉස්සරහට විස්තර කරන්නම්. මේ ශාක තෙල් හෝ සත්ව මේදයේ ට්‍රයිග්ලිසරයිඩ් තියෙනවා. සවන් නිෂ්පාදනයේදී කරන්නේ මේ ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදනය කරනවා. සවන් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය දෙකක් තියෙනවා. එකක් තමයි hot process. ඒකට අපිට කියන්න පුළුවන් උණුසුම් ක්‍රියාවලිය. අනික තමයි සීත ක්‍රියාවලිය. සවන් නිෂ්පාදනය කරන ක්‍රියාවලිය දෙක තමයි මේ. මෙතනදී ග්ලිසරීන් ඉවත් කරන්නේ නැහැ. සීත ක්‍රියාවලියේදී ග්ලිසරීන් අයින් කරන්නේ නැහැ. මෙතනදී ග්ලිසරීන් ටික අයින් කර ගන්නවා. ඒ ග්ලිසරීන් පාවිච්චි කරනවා ඔය රූපලාවන්‍ය වගේ නිෂ්පාදන සඳහා. මෙන්න මේක අපි ඉගෙන ගන්නේ නැහැ. මේක තමයි අපි ඉගෙන ගන්නේ. ඒතකොට සවන් නිෂ්පාදන ක්‍රියාවලිය දෙකක් තියෙනවා. එකක් තමයි සීත ක්‍රමය, උණුසුම් ක්‍රමය. සීත ක්‍රමයේදී ග්ලිසරීන් නැත්නම් ග්ලිසරෝල් වෙන් කරගන්නේ නැහැ. ඒක අපි ඉගෙන ගන්නේ නැහැ ඔය සීත ක්‍රියාවලිය. මේ උණුසුම් ක්‍රියාවලිය ගැන අපි ඉගෙන ගන්නවා. දාගන්න පොඩි නෝට් එක. පුතේ ඔයාලට මම කිව්වා නේද ශාක තෙල් හෝ සත්ව මේදේ ට්‍රයිග්ලිසරයිඩ් තියෙනවා කියලා. මෙන්න පුතේ ට්‍රයිග්ලිසරයිඩ් R මෙන්න ට්‍රයිග්ලිසරයිඩ්. තවල පේන්නොන පැහැදිලිව මෙතන තියෙන්නේ මේ එස්ටර බන්ධනනේ. කාබොක්සිලික් අම්ල 3ක් OH කාණ්ඩ 3ක් තියෙන මධ්‍යසාරයත් එක්ක එස්ටර බන්ධන 3ක් හදනවා. අපෝ කියන්නම්
කාබොක්සිලික් අම්ල අණු 3 OH කාණ්ඩ 3ක් තියෙන කාබන් 3 ඇල්කොහොල් එක ඔකට තමයි අපි අර ග්ලිසරෝල් එක නැත්නම් ග්ලිසරින් කියන්නේ. එයාත් එක්ක මේ විදිහට එස්ටර් බන්ධන 3ක් හදනවා. මේක තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. එතකොට ඔය සාරක තෙල් සත්ව මේදේ මෙයා තියෙන්නේ. මේ ආර් කාණ්ඩය වෙනස් වෙනවා. නම ගන්න පොල් තෙල් වල ඇති ට්‍රයිග්ලිසරයිඩ්. පුතේ පොල් තෙල් වල තියෙනවා ට්‍රයිග්ලිසරයිඩ් කීපයක්ම. ඒ වගේම පොල් තෙල් වල තියෙනවා මෙන්න එස්ටර් බන්ධන හදපු නැති නිදහස් මේද අම්ල ස්වල්ප ප්‍රමාණයක් පොල් තෙල් වල තියෙනවා. හරි. අපි බලමු මේ ආර් කාණ්ඩ මොනවා වෙයිද? ආර් කාණ්ඩය C11H23යි වන මේද අම්ලය අපි හඳුන්වනවා ලෝරික් අම්ලය කියලා. ලෝරික් අම්ලයේ සූත්‍රය මට ඕන ලියන්න පුළුවන් C11H23යි COOH මෙන්න ලෝරික් අම්ලය. පොල් තෙල් වල මේක තියෙනවා පොතේ 142ක් අතර ප්‍රමාණය. ඒ වගේම පොල් තෙල් වල තියෙනවා C13යි H27යි. ඒකට කියනවා පුතේ මිරිස්ටික් අම්ලය. මිරිස්ටික් අම්ලයේ සූත්‍රය ගත්තොත් C13යි H27යි COOH. මේ මිරිස්ටික් අම්ලය කියන එක තියෙනවා පොල් තෙල් වල තියෙනවා 14ක් විතර. ඒ වගේම පොල් තෙල් වල තියෙනවා C15යි H31යි. පාමිටික් අම්ලය. පාමිටික් අම්ල අණුවක් පුතේ මෙහෙමයි C15යි H31යි COOH. පොල් තෙල් වල 3ක් විතර තියෙනවා. ඒ වගේම තියෙනවා පුතේ පොල් තෙල් වල ආර් කාණ්ඩය. ඒ ආර් කාණ්ඩය තියෙනවා කාබන් කාබන් අතර දිත්ත බන්ධනයක්. මෙන්න ආර් කාණ්ඩය. කාබන් කාබන් අතර දිත්ත බන්ධනයක් තියෙනවා. ඔලේයික් අම්ලය. ඔලේයික් අම්ලයේ විතර තියෙනවා COOH කාණ්ඩයයි. එතකොට පොල් තෙල් පාවිච්චි කරලා සවන් නිෂ්පාදනය කෙරුවොත් මෙන්න මේ අම්ලවල සෝඩියම් ලවණවල මිශ්‍රණයක් තමයි අපිට සවන් විදියට ලැබෙන්නේ. පොල් තෙල් ගත්තොත් සවන් නිෂ්පාදනය කරන්න. රයිට්. ලියාගන්න. පුතේ පොල් තෙල් අරගෙන සවන් නිෂ්පාදනය කරද්දී පොල් තෙල් වල තියෙන වර්ණක හා අපද්‍රව්‍ය අයින් කරනවා ඉස්සරලාම. පොල් තෙල් වල තියෙන වර්ණක හා අපද්‍රව්‍ය අයින් කරනවා. කොහොමද අයින් කරන්නේ? සෙල්සියස් අංශක 90ක උෂ්ණත්වයේ ඇති සක්‍රීය ෆුල සෙල්සියස් අංශක 90ක උෂ්ණත්වයේදී සක්‍රීය ෆුල කියන මැටි වර්ගයක්. මේක මැටි වර්ගයක්. තුලි පොල් තෙල් යවයි. හරිද? මොකද කරන්නේ සෙල්සියස් අංශක 90ක උෂ්ණත්වයේදී සක්‍රීය කුල කියන මැටි වර්ගයේ තුලින් පොල් තෙල් යවනවා. එතකොට පොල් තෙල් වල තියෙන අපද්‍රව්‍ය වර්ණක ඉවත් වෙනවා. ඊට පස්සේ පොල් තෙල් ටික අපි අර ගන්නවා. අරගෙන ඒකේ තියෙන අර මැටි අංශු අයින් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ පොල් තෙල් වල තියෙන මැටි අංශු ටික අයින් කරනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි පොල් තෙල් පිරිසිදු කරගන්නේ. ක්ලියර්? සවන් නිෂ්පාදනයේ උණුසුම් ක්‍රමය ගැන අපි කතා කරනවා. උණුසුම් ක්‍රියාවලියේ ක්‍රියාවලිය දෙකක් යනදී සවන් නිෂ්පාදනය කරන්න පුළුවන්. මොකද්ද මේ ක්‍රියාවලිය දෙක?
පළවෙනි එක අඛණ්ඩ ක්‍රියාවලිය. දෙක ඛණ්ඩ ක්‍රියාවලිය. මම ඔයාලට පැහැදිලි කරනවා මොකද්ද මේ අඛණ්ඩ ක්‍රියාවලිය හා ඛණ්ඩ ක්‍රියාවලිය කියන්නේ. පුතේ අඛණ්ඩ ක්‍රියාවලිය කියන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ ප්‍රතික්‍රියා කුටීරේ. තමන් නිෂ්පාදනය කරද්දී රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවනේ. ඒ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කුටීරයේ. මේ කුටීරයට අඛණ්ඩව සපයනවා ප්‍රතික්‍රියක. අඛණ්ඩව සපයයි. හරි? එතකොට නිතරම ප්‍රතික්‍රියක යවනවා මේකට. මේකෙන් අඛණ්ඩව ප්‍රතිඵල ලබා ගන්න. අඛණ්ඩව ප්‍රතිඵල ලබා ගන්න. ප්‍රතික්‍රියක යවනවා ප්‍රතිඵල එනවා. මෙතන එහෙම නෙවෙයි. මෙන්න ප්‍රතික්‍රියා කුටීරය. මේකට එකපාර දානවා ඔක්කොම ප්‍රතික්‍රියකට. අමුද්‍රව්‍ය සියල්ල එක්වර දානවා. අනුතුරුව ඵල ලබා ගන්න. එකපාර දාන අමුද්‍රව්‍ය ටික ප්‍රතික්‍රියාව සිදු වුණාට පස්සේ ඵල ටික ගන්න. ඒ කියන්නේ මේක නතර වෙලා යන්නේ නේද? දැන් මේ ප්‍රතික්‍රියාව විවුණාට පස්සේ ආපහු සරය මොකද කරන්නේ? ආය අමුද්‍රව්‍ය ඊළඟට දානවා. දැන් මේක එහෙම එකක් නෙමෙයි මේ අඛණ්ඩව ප්‍රතික්‍රියක දෙනවා. අඛණ්ඩව ප්‍රතිඵල ලබනවා. මේක පොඩ්ඩක් දාගන්න. පුතේ උණුසුම් ක්‍රමයේ අර්ථයේදී සවන් නිෂ්පාදනය ප්‍රධාන පියවර 4කින් සිද්ධ කරන්නේ. සවන් නිෂ්පාදනයේ ප්‍රධාන පියවර 4ක් තියෙනවා. පළවෙනි පියවර මේක හඳුන්වනවා සැපොනීකරණය. සැපොනීකරණයේදී කරන්නේ මොකක්ද කියලා මොන බලන්න. ප්‍රතික්‍රියා කුටීරයේ තියෙනවා. අපි අර කලින් පොල් තෙල් වල තිබිච්ච වර්ණකයි අවද්‍රව්‍ය අයින් කරන් පිරිපහදු කරන් ආන්ගේ පොල් තෙල් මේකට දාන්න. පිරිපහදු කළ පොල් තෙල් මේකට දානවා. ඒ වගේම මේකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. හරි. මේ මොකද ප්‍රතික්‍රියා කුටීරය. දැන් මෙතන මෙන්න මේකක් මතක තියාගන්න. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කැට දාන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ගමුකෝ මේකට දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හිතමුකෝ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අර ඉස්සෙල්ලාම වතුර දිය කරනවා. වතුර දිය කරලා ද්‍රාවණය හදා ගන්නවා. ඔයා දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දිය කරනකොට තාපයෙන් නිදහස් වෙනවනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දිය කරලා ඒ ද්‍රාවණය තමයි මෙතෙන්ට ගන්න. ඊළඟට මොකද වෙන්නේ? පුතේ ඔන්න බලා ගන්න. මෙතන ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා පොල් තෙල් ස්තර දෙකක් විදිහට තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා කුටීරේ ස්තර දෙකක් විදිහට බෙදෙනවා කියලා මම කිව්වේ. මේ එක ස්තරයක් මේ අනිත් ස්තරය. මේ ස්තර දෙක හමු වන අතුරු මුහුණක තියෙනවනේ. ඒ අතුරු මුහුණතේදී මේ භාෂ්මයයි පොල් තෙලයි ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. ඉතින් අපි මොකද කරන්නේ? අපිට පුළුවන් මේක කලත්තන්න නේ. කලත්තපුවම මොකද වෙන්නේ? කලත්තපුවාම මේකේ තියෙන පොල් තෙල් වේවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේවා මේවා මික්ස් කරද්දී කුඩා විනිති වලට කැඩෙනවා. කුඩා විනිති වලට කැඩීමේ වාසිය මොකක්ද? ඔයා පැහැදිලිව දන්නවා. කුඩා විනිති වලට කැඩෙනකොට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවානේ. එතකොට ප්‍රතික්‍රියක අණු ගැටෙන පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඒක මේක කලත්තනවා. ඒ වගේම අමතක කරන්න එපා. දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන වීමක් වෙනවා. එතකොට තාපය නිදහස් වෙනවා. මේ කුටීරයේ උෂ්ණත්වය පොතේ සෙල්සියස් අංශක 70 විතර තියාගන්න. මොන බලන්න සැපොනීකරණයේදී සිද්ධ වන රසායනික ප්‍රතික්‍රියාව. මේ තියෙන්නේ
ට්‍රයිග්ලිසරයිඩ් එක. ට්‍රයිග්ලිසරයිඩ් එක. හරි. මේකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මා කියලා හිතමු. මොකද වෙන්නේ? ඔයාලට මතක් කරන්න වෙනවා එස්ටර් එකකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මොකද වෙන්නේ? මේ එස්ටර් බන්ධන කැඩෙනවානේ. එස්ටර් බන්ධන කැඩිලා මොනවද වෙන්නේ? කාබොක්සිලික් අම්ලයේ ලවණය. හරිද? මේ කාබනික රසායනදී අපි කරලා නෙදී ආපහු කතා කරන්න දෙන්නේ නැහැ නේ. එස්ටර් එකකට දැම්මොත් අපි භස්මයක් එස්ටර් බන්ධන කැඩෙනවා. එස්ටර් බන්ධන කැඩිලා ඇල්කොහොලය සහ කාබොක්සිලික් අම්ලයේ ලවණය ලැබෙනවා. හරි? දැන් එතකොට මෙතන RCOO මයිනස් කීයක් ලැබෙනවද? 3ක් ලැබෙනවනේ මේ. 1 2 3ක් තියෙනවා. අනිත් ඵලය මොකක්ද? මෙන්න අනිත් ඵලය. මෙන්න අනිත් ඵලය. මේක තමයි සමම. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් දෙන්න K+ මේක මොකක්ද? මේක තමයි කියන්නේ ග්ලිසරීන්. එහෙම නැත්නම් ග්ලිසරෝල්. ග්ලිසරීන් නැත්නම් ග්ලිසරෝල් කියන්නේ ඔක තමයි. මෙන්න මේක පොතේ සමන් වලට වැඩිය ටිකක් මිල අධිකයි. ඒ නිසා මොකද කරන්නේ මේ සමන් වලින් මේ ග්ලිසරීන් ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන මම අර කලින් කිව්වා වගේ මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන වලට මේක ගන්නවා. මෙන්න මේක තමයි රසායනික ප්‍රතික්‍රියාව. මේක සිද්ධ වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 70. පුතේ සවල් නිෂ්පාදනයේදී දෙවෙනි පියවර තමයි ග්ලිසරින්. නැත්නම් ග්ලිසරෝල් ඉවත් කිරීම. දැන් අපිට ප්‍රතික්‍රියා කුටීරයේ ලැබුණානේ මිශ්‍රණය. ඔය මිශ්‍රණයේ පුතේ ඝන කලාපයකුයි ජලීය කලාපයකුයි හම්බ වෙනවා. හරිද? දැන් අවසාන මිශ්‍රණයේ ඝන කලාපයකුයි ජලීය කලාපයකුයි අපි වෙනවා. අපි මේ ජලීය කලාපය ගත්තොත් මේ ජලීය කලාපයේ බාෂ්මිකතාව අඩුයි. බාෂ්මිකතාව අඩු වෙන්න හේතුව මොකද? අර දාපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවානේ ඒ හින්දා මේකේ බාෂ්මිකතාව අඩුයි. ඒ වගේම මේ ජලීය කලාපයේ ග්ලිසරීන් දිය වෙලා තියෙනවා. මිශ්‍රණයේ ජලීය කලාපයේ. හරි මොකද මම කිව්වේ? බාෂ්මිකතාව අඩුයි. තව ග්ලිසරීන් දිය වෙලා තියෙනවා. ඒ වගේම සබනුත් යම් ප්‍රමාණයක් දිය වෙලා තියෙනවා. ඒ දිය වෙලා තියෙන සබන් අයනීකරණය වෙලා තියෙනවා. ක්ලියර්? පුතේ සැපොනීකරණයෙන් පස්සේ අපිට හම්බෙච්ච මිශ්‍රණය තියෙනවනේ. ඔය මිශ්‍රණයේ මෙන්න මේ සමතුලිතය තියෙනවා. සබන්, ජලය සහ මෙන්න මේ සමතුලිතය තියෙනවා. එතකොට මේ කොටස තමයි ජලීය කලාපයේ තියෙන්නේ. අපිට බැයිද මේ ජලීය කලාපයේ තියෙන සබන් ටික ඝනීභවනය කරගන්න? ඔයාලට මතකද ලේ කැඩලිය මූලධර්මය?
අපි මෙතෙන්ට සෝඩියම් ප්ලස් එකතු කරන්න මේ සමතුලිතය මොකද කරන්නේ? එකතු කරන සෝඩියම් ප්ලස් අවම කරන්න උත්සාහ කරනවා. කොහොමද අවම කරන්නේ? ඒ සෝඩියම් ප්ලස් මෙයාත් එක්ක එකතු වෙලා සබන් හදනවා. එහෙනම් ජලයේ දිය වෙලා තියෙන සබන් ප්‍රමාණය අවම කරන්න මේ මිශ්‍රණයට දානවා බ්‍රයින් ද්‍රාවණයක්. බ්‍රයින් කියන්නේ මොකක්ද? සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ්. සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ලැබෙන සෝඩියම් ප්ලස් නිසා මේ සමතුලිතය වමට බල කරනවා. මිශ්‍රණයේ මේ සමතුලිතය. එතකොට ඝන කලාපය, ජලීය කලාපය. මේ ජලීය කලාපයේ තිබිච්ච සබන් පුළුවන් තරම් මොකද උනේ? අවක්ෂේප වුණා. එතකොට මේ ජලීය කලාපයේ දිය වෙලා තියෙන සබන් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි ජලීය කලාපයට සෝඩියම් ක්ලෝරයිඩ් ලවණ එකතු වෙනවානේ. ඇයි අපි අර බ්‍රයින් ද්‍රාවණයක් දානවනේ. සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒ වගේම පුතේ මේකේ දිය වෙලා තියෙනවා ග්ලිසරින්. ග්ලිසරින් දිය වෙලා තියෙනවා මේ ජලීය කලාපයේ. ජලීය කලාපයේ මේ සබන් ඝන කලාපයේ. දැන් ඊළඟට මොකද කරන්නේ? මේ ග්ලිසරින් ටික වෙන් කරගන්න හින්දා මේ ජලීය කලාපය ප්‍රතික්‍රියා කුටීරයෙන් එළියට පොම්ප කරනවා. එතකොට ඉතුරු වෙනවා සබන්. ඒ සබන් වල තියෙනවා යම් ප්‍රමාණයක් ග්ලිසරින්, ජලය, සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ සබන් වල තියෙන සුළු ප්‍රමාණය. ජලීය ද්‍රාවණය. එතකොට මේ ජලීය ද්‍රාවණය මොනවද තියෙන්නේ? ග්ලිසරින් තියෙනවා, සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා, ජලය තියෙනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. මේක සබන් නම් හුඟක් අඩුයි නේද? සබන් ටික අපි අවශ්‍යප කරන්න පුළුවන් තරම් මෙතනදී. මේකෙන් අපි වෙන් කරගන්නවා මොනවද? ග්ලිසරින්. separation method ඕන තරම් තියෙනවා. ඒක ක්‍රමයකින් මේකේ තියෙන ග්ලිසරින් ටික අපිට අයින් කරගන්න පුළුවන්. right. ඔන්න අපිට සබන් ලැබුණා. පුතේ තුන්වෙනි පියවර තමයි සබන් පිරිසුදු කිරීම. අපිට දෙවෙනි පියවරේදී සබන් හම්බ වුණානේ. දැන් ඔය සබන් වල මම ගාඩ කිව්වනේ ඔගේ ජලය තියෙනවා, සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. අපි පිරිසිදු සබන් ගන්න ඕනේ. කොහොමද පිරිසිදු සබන් ගන්න? දෙවෙනි පියවරේ සබන් ටික අරගෙන සෙන්ට්‍රිෆියුජ් කරනවා. කේන්ද්‍රාපසරණය. කේන්ද්‍රාපසරණය කියන එක අහලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය ගෙදර ග්‍රයින්ඩර් එක තියෙනවා. ඒ ග්‍රයින්ඩර් එකේදී කරන්නේ අපිට මොනවා හරි අවශ්‍ය දේවල් කෑලි වලට කඩා ගන්න එකනේ. දැන් සෙන්ට්‍රිෆියුජ් කරනකොට ඒ වගේම කැරගෙනවා. හැබැයි කැඩීමක් බිඳීමක් වෙන්නේ නැහැ. කැරගෙනවා. ඒ කැරගෙනකොට ඝනත්වය අඩු වැඩි ඒවා වෙන්වීමක් වෙනවා. පහළට යම් කොටසක් එනවා, ඊළඟ තව කොටසක් පා වෙනවා. සෙන්ට්‍රිෆියුජ් කරනවා. මේක දැන් මේ විශ්වවිද්‍යාලවල නම් සුලභව පාවිච්චි කරන දෙයක් නේ සෙන්ට්‍රිෆියුජ්. ඉස්කෝලවල නම් සෙන්ට්‍රිෆියුජ් කරනවා සාමාන්‍ය පාවිච්චි කරන්නේ නැහැ නේ. මේ කේන්ද්‍රාපසරණය කරපුවාම මොකද වෙන්නේ? දෙවෙනි පියවරේදී ලැබුණ සබන් වල තියෙන ජලය හා ලවණ බොහෝ දුරට ඉවත් වෙනවා. දැන් මේ සබන් වලින් සෝඩියම් ක්ලෝරයිඩ් ඉවත් වෙනවා. හරි? ජලයේ දිය වෙලා ඒක ඉවත් වෙනවා. සෙන්ට්‍රිෆියුජ් කරලා ඉවරනාට පස්සේ ලැබෙන සබන් වල සෝඩියම් ක්ලෝරයිඩ් සංයුතිය බොහෝම අඩුයි. 0.5% weight to weight ratio. පරකපර අනුපාතය අනුව 0.5ක් විතර තමයි සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔය කඩෙන් ගේන සබන් වල සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් ලුණු තියෙනවා. සාමාන්‍යයෙන් 0.5ක් විතර තියෙනවා. දැන් මේ සෙන්ට්‍රිෆියුජ් කරගත්ත සබන් වල ප්‍රතික්‍රියා කරපු නැති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න පුළුවන්. සබන් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණොත් ප්‍රශ්නයක්. හසන ගතිය එනවා, සමට හොඳ නැහැ. ඒ වගේම මේ ඇහි සියුම් පටල තියෙනවා, ඒ පටල වලට හානි කරයි. ඒ නිසා මේ සබන් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොඩ්ඩක්වත් තියෙන එක නරකයි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා සබන් වල තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික අයින් කරන්න. කොහොමද අයින් කරන්නේ? මේකට අපි දුබල අම්ලයක් දාලා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කරනවා. අපිට ගන්න පුළුවන් මේකට සිට්‍රික් අම්ලය,
අම්ලය මේ වගේ අම්ලයක් දාලා මේකේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික උදාසීන කරනවා. පැටවනේ හතරවෙනි පියවර තමයි නිවි සබන් බවට පත් කිරීම. පුතේ මේ තුන්වන පියවරේදී ලැබුණු සබන් බොහෝ දුරට පිරිසිදුයි. හැබැයි ඒකේ ජලය තියෙනවා. මොකද කරන්නේ මේ සබන් මේකේ තියෙන තුන්වන පියවරේදී ලැබුණු සබන් මේ සබන් සෙල්සියස් අංශක 120ක පමණ උෂ්ණත්වයට රත් කරනවා. රත් කරලා මේ සබන් ස්ප්‍රේ කරනවා අඩු පීඩන කුටීරයකට. හරි? අඩු පීඩන කුටීරයකට මේක සබන් ස්ප්‍රේ කරනවා. එතකොට මේ ස්ප්‍රේ කරද්දී සබන් අංශු වල තියෙන ජලය වාෂ්ප වෙනවා. වාෂ්ප වෙන්න උෂ්ණත්වය සබන් අංශයෙන් ලබා ගන්නවා. එතකොට සබන් අංශු වල උෂ්ණත්වය අඩු වෙනවා. අඩු පීඩනයක් යටතේදී මේ කුටීරය තුල සබන් තැන්පත් වෙනවා. තුන්වෙනි පියවරයෙන් ලැබුණ සබන් මේ කුටීරයේ තියෙන්නේ මේ සබන් ස්ප්‍රේ කරනවා අඩු පීඩන කුටීරයකට. එතනදී ජලය වාෂ්ප වෙනවා. සබන් අංශු තැන්පත් වෙනවා. හරි? උෂ්ණත්වය 120යි සෙල්සියස් අංශක. ඊට පස්සේ දැන් මේකේ තියෙනවානේ ජල වාෂ්ප. ඒ ජල වාෂ්පය අයින් කරනවා. දැන් අපිට ලැබෙනවා වියලි සබන්. මේ වියලි සබන් කිව්වට මේකේ තියෙනවා ජලය 12ක් විතර. බරට බර අනුපාතයට අනුව මේ සබන් වල 12ක් විතර ජලය තියෙනවා. දැන් ඊට පස්සේ මේ සබන් මොකද කරන්නේ? මේ සබන් වෙන් කරගෙන ඉවරනවා වර්ණක, ඒ වගේම සුවඳකාරක, ඒ වගේම පිරවුම්කාරක. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා මිශ්‍ර කරලා සබන් කැට හදලා අසුරලා වෙළඳ පොළට එනවා. පුතේ සබන් කැටවල දාලා තියෙනවා TFM කියලා එකක්. TFM total fatty matter මුළු මේදමය ද්‍රව්‍ය ප්‍රමාණය. total fatty matter මේකෙන් අදහස් කරන්නේ මෙහෙමයි. RCOO minus Na plus OK plus සබන්. මොකක් හරි සබන් කැටයක ගහලා දුන්නා TFM සමානයි 67යි 100ට. දැන් සබන් කැටයක කොහොමද ගහලා තියෙන්නේ? මේකේ තේරුම ඒ සබන් කැටේ 100ට 67යි තියෙන්නේ සබන්. ඊටු 133 තියෙන වෙන මොනවා හරි ද්‍රව්‍ය. වෙන මොනවා හරි ද්‍රව්‍ය කියන්නේ පිරවුම් කාරක අනම්මනා වගේ ද්‍රව්‍ය තමයි තියෙන්නේ. සබන් කැටයක TFM මගේ වැඩි කියලා කියන්නේ ඒ සබන් කැටේ තියෙන සබන් ප්‍රමාණය වැඩි. දැන් කඩේකට ගිහලා සබන් කැටයක් අරන් බලන්න TFM කීයද කියලා. TFM මගේ වැඩි කියන්නේ ඒකේ සබන් වැඩි. TFM මගේ අඩුයි නම් ඒකේ සබන් වලට වැඩි තියෙන්නේ වෙනින්. ඒවා දැන් සාමාන්‍යයෙන් ප්‍රතිශෝධන සබන්. සබන් වල TFM මගේ 154 156 අතර ප්‍රමාණය. අපි සබන් අණුව ගැන පොඩ්ඩක් බලමු. සබන් අණුව අපිට නිරූපණය කරන්න පුළුවන් R COO minus Na plus. මෙතන Na plus වෙන්නත් පුළුවන් K plus වෙන්නත් පුළුවන්. ලෝරික් අම්ලය හා ග්ලිසරින් එක්ව සාදන ට්‍රයිග්ලිසරයිඩය තමයි පොල් තෙල් වල වැඩි ප්‍රවෘත්තිය. ලෝරික් අම්ලයෙන් සෑදෙන සබන් අණුවේ මේ R වෙන්නේ C11යි H23යි. පුතේ සබන් අණුවේ මෙන්න මේ කොටස
ජල භීතික වලිගය කියලා. මට කියන්නේ මේ කොටස ද්‍රවීය කොටසක්ද නිර්ද්‍රවීය කොටසක්ද? නිර්ද්‍රවීයයිනේ. දැන් මේ කොටස නිර්ද්‍රවීය නිසා ජල අණු මෙයත් එක්ක මේ කොටසත් එක්ක බැඳෙන්නේ නැහැ. බොහෝම දුර්වල විදිහට තමයි බැඳුනත් බැඳෙන්නේ. මේකට කියනවා ජලකාමී හිස කියලා. ඇයි ඒකට ජලකාමී හිස කියන්නේ? මේ කොටස ද්‍රවීයයි. ද්‍රවීය නිසා මේ කොටස ජලයත් එක්ක සාපේක්ෂව ප්‍රබල අන්තර්ක්‍රියාව ඇති කර ගන්නවා මේ කොටස. මේ කොටසට පුළුවන් ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්න. ඍණාත්මක ඔක්සිජන් තියෙනවනේ. ඔයාලට මතකනේ දෙවෙනි පාඩමේ හයිඩ්‍රජන් බන්ධන හදන ආකාර ගැන මම පැහැදිලි කරා. මේ කොටස ද්‍රවීයයි. අපි ඊට පස්සේ බලමු සබන් වල සෝදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. right. හිතන්න මේක තමයි උපස්තරය කියලා. උපස්තරය කියලා අපි හිතමු මේක ඇඳුම කියලා. උපස්තරය. මේකේ තියෙනවා කුණු පැල්ලම. අපි හිතමු මේ කුණු පැල්ලම තෙල් කියලා. තෙල් දූවිලි මිශ්‍ර වුණු කුණු පැල්ලමක් කියලා. ගායි ගන්නකො රෙද්දක තියෙනවා තෙල් පැල්ලම. දැන් අපි මේ රෙද්දට සබන් දාලා හොදනවා. කොහොමද කුණු ඉවත් වෙන්නේ? දැන් මේක තෙල් පැල්ලමක් නම් සාමාන්‍යයෙන් තෙල් නිර්ද්‍රවීය. එතකොට සබන් අණු මම මේ විදිහට නිරූපණය කරන්න ලේසියට සබන් අණුවේ හිසන මේ වලිගය. පුතේ සබන් අණුවේ වලිගය නිර්ද්‍රවීයයි. එතකොට මේ නිර්ද්‍රවීය වලිගය මේ තෙල් පැල්ලමත් එක්ක අන්තර්ක්‍රියාව ඇති කර ගන්නවා. මේක ද්‍රවීය නම් සබන් අණුවේ ද්‍රවීය හිස මේ පැල්ලමේ බැඳෙනවා. එතන ද්විතීක අන්තර්ක්‍රියාව ඇති. එතකොට මේ විදිහට ඇවිල්ලා සබන් අණු බැඳෙනවා. දැන් මේ රෙද්ද අතුල්ලද්දි මොකද වෙන්නේ? මේ මා පොඩි කරද්දි මොකද වෙන්නේ? මේ තෙල් පැල්ලම ගැලවිලා යනවා. තෛලමය කුණු පැල්ලම මේ කුණු පැල්ලමට මොනවද බැඳලා තියෙන්නේ? සබන් අණුවේ නිර්ද්‍රවීය ආර කාණ්ඩයනේ. ආර කාණ්ඩය බැඳෙනවා. මේ මම මේ හතරයි යන්නේ හතර නෙමෙයි මේක වටේට බැඳෙනවා හරි ත්‍රිමාණාවේගතාවක් නැත්තම් මේක වටේට වැඩි අණු ගානක් බැඳෙනවා. මෙන්න මේක හඳුනනවා පිටේ මිසෙල්ලා අණු කියලා. ඔන්න ඔය විදිහට මේ උපස්තරයේ තියෙන කුණු පැල්ලම ගැලවිලා ඉවත් වෙනවා. ඔක තමයි සෝදන ක්‍රියාවලිය. මේ සමස්ත එක හඳුන්වන්නේ මිසෙල්ලා කියලා. මේ මිසෙල්ලා ගැන අපිට දැන් මේ ඒ ලෙවල් වලදී එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ. ඔච්චර තමයි කතා කරන්නේ. මේ මිසෙල්ලා ගැන අපිට ගොඩ දුරට කතා කරන්න පුළුවන් කොටසක් ඕක. ඔක සබන් විතරක් නෙමෙයි ඔකට ගන්න පුළුවන්. තව අරගෙන ගොඩක් කතා කරන්න පුළුවන්. නමුත් මම මේක තමයි මිසෙල්ලාව කියලා මෙතනදී ඉවරයක් කරන්නම්. අපිට මේක ගැන වැඩි විස්තර නැති හින්දා. ඔය අහලා තියෙනවද ජලයේ කඨිනත්වය කියන්නේ? පුතේ ජලයේ කඨිනත්වය කියන එක මම නිකන් සරලව මෙතනදී පැහැදිලි කරන්නම්. සරලව මේක අපි පස්සේ ආයෙ කතා කරනවා. ජලයේ තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම කැල්සියම් 2+ මැග්නීසියම් 2+ දෙක ප්‍රශස්ත මට්ටමට වැඩි.
සාමාන්‍යයෙන් ලිං ජලය ගත්තොත් ලිං ජලයේ කැල්සියම් 2+ මැග්නීසියම් 2+ තියෙනවා. නමුත් ඒක පවතින ඕන මට්ටමට වැඩිපුර මට්ටමකින් පවතිනවා නම් කැල්සියම් 2+ සහ මැග්නීසියම් 2+ ජලයේ ආන්නේ ජලය අපි හඳුන්වනවා කඨින ජලය කියලා. ඕකට තව කියනවා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනය තමයි කිවුල් වතුර කියන එක. පුතේ මේ කඨින ජලය ගත්තොත් කඨින ජලයෙන් අපි සේදුම් ක්‍රියාවලියක් සිද්ධ කරනවා නම් ඒ සේදුම් ක්‍රියාවලියේදී කුණු ඉවත් වෙන්න වැඩිපුර සබන් ප්‍රමාණයක් වැය වෙනවා. මේකට හේතුව මොකද? හිතන්න අපි කඨින ජලයේ සබන් දිය කරනවා කියන්නේ. කඨින ජලයේ සබන් දිය කරද්දී සබන් අණුවේ සෝඩියම් ප්ලස් වෙනුවට කැල්සියම් 2+ මැග්නීසියම් 2+ ඇවිල්ලා බැඳෙනවා. ඒ බැඳුනහම හැදෙන්නේ අවක්ෂේපයක්. අවක්ෂේපය කිව්වට මොකද? ඕක සාමාන්‍යයෙන් ජලයේ පාවෙන මණ්ඩියක් වගේ. මම ඒක සමීකරණයක් විදිහට ලියන්න. කඨින ජලයේ සේදු ක්‍රියාවලියට බාධා වුණායි. මේ බලන්න. මේ තියෙන්නේ සබන් අණුව. පුතේ මම අර කියපු කැටායනය මම නිරූපණය කරන්නම් M2+ කියලා. මේ M2+ මොනවද? කැල්සියම් 2+ වෙන්න පුළුවන්. මැග්නීසියම් 2+ වෙන්න පුළුවන්. Fe2+ වෙන්න පුළුවන්. වෙණි අයන. මොකද වෙන්නේ? දැන් මෙතන RCOO නේ. RCOO දෙකක් ගිහිල්ලා මේ M2+ එක බැඳෙනවා. මෙන්න. මෙන්න වෙච්ච එක. ජලීය මේක පුතේ ඝනයක්. මේක ජලයේ මණ්ඩියක් විදිහට පාවෙන. කඨින ජලයෙන් රෙදි සෝදද්දී දිය කරන සබන් වැය වෙනවා මේ ලෝහ කැටායන ඉවත් කරන්න, අවක්ෂේප කරන්න. කැටායන ඉවත් වුණාට පස්සේ තවදුරටත් සබන් දිය කෙරුවොත් ඒ සබන් වලින් තමයි කුණු ඉවත් වෙන්නේ. දැන් ඔයා ගිහින් මුහුදේ ගිහිල්ලා නානවා නම් සබන් ගාලා නාලා තියනවද මුහුදේ ගිහින්? ඒක වෙන්න බෑ. ඕන කෙනෙක් දන්නවා මුහුදේ ගිහිල්ලා සබන් ගාලා නාන්නේ නැහැ කියලා. එයි මුහුදු ජලයේ ප්‍රබල ලෙස තියෙනවා කැටායන. මුහුදු ජලයේ කොච්චර සබන් ගෑවත් පෙනෙන්නේ නැහැ. මොකද ගාන සබන් මේ විදිහට ඉවත් වෙනවා අවක්ෂේප හදලා. හරි? එතකොට මේ සේදු ක්‍රියාවලියට බාධාවක් නේ කඨින ජලය. එතකොට කඨින ජලය පාවිච්චි කරලා සේදුම් ක්‍රියාවලිය සිද්ධ කරන්නම බැහැ. පුළුවන්. හැබැයි ඒකට සබන් නෙමෙයි ගන්න. ඒකට ගන්න වෙලින් විදියට. මොකක්ද ඒක? වහලා තියෙනද වචනයක් ශාලක කියලා. ශාලක කියලා නම් අහලා නැතුව ඒක ඩිටර්ජන්ට් කියලා අහලා තියෙනවා. නිතර දෙවේලෙව ටීවී වල යන්නේ දැන්නේ ඩිටර්ජන්ට් කුඩු කිය. ශාලක. කඨින ජලයේදී අවක්ෂේප ලෝහය. ඔය ශාලකවල තියෙන මොකක්ද කුණු ඉවත් කිරීමේ ද්‍රව්‍ය? බොහෝමයක් ශාලකවල කුණු ඉවත් කිරීමේ ද්‍රව්‍ය වෙන්නේ සෝඩියම් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනේට් කියන එක. මෙන්න මේ. මේ CH2 in සංඛ්‍යාව. n කියලා කියන පූර්ණ සංඛ්‍යාව CH2 බෙන්සීන්. බෙන්සීන්ට වැදලා තියෙනවා R කාණ්ඩ. ඒ R කාණ්ඩේ දිග R කාණ්ඩය. මෙන්න කවුරු හරි කෙනෙකුට කවදා හරි දවසක ඩිටර්ජන්ට් කුඩු හදන්න ඕනේ කියලා හිතුනොත් මෙන්න ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මේකේ වාසිය තමයි කඨින ජලයේදී අවක්ෂේප වෙන්නේ. සෝඩියම් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනේට්. මම සබන් නිෂ්පාදනය ගැන ටිකක් දීර්ඝ වශයෙන් කතා කරේ.
මම උගන්වන අතරතුර මේ නෝට් එකක් ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න මේකේ සම්පූර්ණ නෝට් එක යට මම දාලා තියෙනවා ලින්ක් එකේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මේක කීප වතාවක් බලන්න. කීප වතාවක් බලද්දී ඉබේ මතක හිටිනවා. රයිට්. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න තියෙන්නේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය ගැන. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බෙමු. ආයිබෝවන්.